නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න මේ උතුම් ධර්මශ්‍රවණයත් එක්ක එකතුවෙන්. පිංහතුනි, බණ ඇසීම අපිට නිවන් දොරටුවක් වෙනවා. අපි බණ අහනවා. අපි බොහෝ වෙලාවට මිය පරලොවගේ ඥාතීන් වෙනුවෙන් ධර්ම දේශනා සිදු කරනවා. අපි දන්නවා අපේ රටේ ලංකාවේ ගත්තොත් ඔබේ ඥාතීන් කෙනෙක් මිය පරලොව ගියාට පස්සේ අපි 7 දවසේ පින්කම කොහොම හරි මළගේ අවසන් වෙච්ච ගමන් 7 දවසේ පින්කම ඒ කටයුතු අතරම ඉක්මනීම සැලසුම් කරලා 7 දවසේ පින්කම සිදු කරනවා. ඊළඟට මිය පරලොව ගිය කෙනෙක් වෙනුවෙන් 3 මාසේ මාස 3ක් සම්පූර්ණ වෙන දවසේ දානයක් දීලා ධර්ම දේශනාවක් කරලා හොඳට පින්කම සැලසුම් කළ සිදු කරනවා. ඊට අමතරව මිය පරලොව ගියාට පස්සේ කෙනෙක් අවුරුද්දකින් ඊළඟට අවුරුදු 2 3 4 මෙහෙම අවුරුදු පතා වාර්ෂිකව මිනිස්සු පින්කම් කරන ඔබේ ඥාතීන් වෙනුවෙන්. ඊළඟට සමහරු මාසික වනේ අපේ අම්මා අද වගේ දවසක නැති වුණා. අපේ තාත්තා අද වගේ දවසක තමයි නැති වුණේ. මේ විදිහට මිය පරලොව ගිය ඥාතීන් සිහිපත් කරලා අපි ඒ අය වෙනුවෙන් නොයෙක් පින්කම් කරනවා. පින්වතුනි, මේ කරන පින්කම් අතර ඔබ බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්න ගැටලු ඇසුරින් අද අපි මේ ධර්මානුශාසනාව සිදු කරන්නේ. බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්න මිය පරලොවගේ ඥාතියට ඒ දවසෙම පින් කරන්න ඕනද? හරියටම 7 වෙනි දින 7ක් යනකොට මේ පින කරන්නම ඕනද? 3 මාසේ පින්කම මේ දවසෙම කරන්න ඕනද? චුට්ටක් එහාට මෙහාට වුණාට ප්‍රශ්නයක් නැද්ද? ඔය වගේ නොයෙක් ප්‍රශ්න තියෙනවා. පින්වතුනි, පින කියන එක කවද කොතන කොයි මොහොතේ සිදු කරත් ඒ පින පිනක්මයි. හැබැයි අපි මිය පරලොවගේ ඥාතීන් වෙනුවෙන් දවසක් යොදාගෙන අපි පින් කරන එකේ හොදක් තියෙන. දැන් අපිට කියනවා 7 දවසේ පින්කම එහෙමම ඕනේ නැහැ කියලා. නමුත් ඒකේ වැදගත්කමක් තියෙනවා. මිනිස්සු ඒ වෙනුවෙන් කොහොම හරි නොකරයි. දැන් අපි දන්නවා පින් කරන අය ගැන නෙමෙයි මේ කියන්නේ. සාමාන්‍ය බොහෝ සමාජයේ ගත්තහම ඇතැම් පිරිසක් ජීවත් වෙලා ඉන්නකොට බොහෝ වෙලාවට බේත් ටිකක් අරන් දෙන්නේ නැහැ, කන්නා දින්න දෙන්නේ නැහැ. තමන්ගේ ඥාතියෙක් දෙමව්පියෙක් වෙනුවෙන් හරි මැරුණට පස්සේ සමහරලාට ලෝක ලැජ්ජාව වහගන්න. සමහරුන්ට මැරුණට පස්සේ තමයි තේරෙන්නේ අනේ අපිට සලක ගන්න බැරි වුණා, අනේ මට ඉන්න කාලේ සලකන්න බැරි වුණා. එහෙම හිතලා දුක් වෙලා ඒ දුක නැති කරගන්න සමහරු, මොකද අපි ළඟට බොහෝ පිරිස ඇවිල්ලා පාපොච්චාරණය කරනවා, අඬනවා, දුක කියනවා. ඉන්න කාලේ සමහරලාට දෙමව්පියන්ට ගහලා, වද දීලා, බැනලා, ගෙවල් වලින් එළියට ඇදලා දාලා නොයෙක් විදියට හිංසා කරපු දරුවෝ මැරුණට පස්සේ මළගේ උපරිමෙන් කරලා ඒ අය සමහරු හිතනවා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ, මට වැරදුනා. නමුත් දෙමව්පියෝ වෙනුවෙන් මළගෙදර ලොකුවටම කරන එක තමයි උපරිම සැලකීම කියලා සමහරව හිතනවා. ඒ නිසා අර මිනි පෙට්ටියේ තියෙන ගාන එන්න වැඩි ලක්ෂ ගණන් වටින මිනි පෙට්ටියක වැල්ලුවා කියලා මිය පරලොව යන කෙනාට ඒකෙන් යහපතක් වෙනව නෙමෙයි. දින ගානක් මිනිය ගෙදර ගෙනහලා තියාගෙන අපි දන්නවා ලංකාවේ දවස් 5 6 7 තමාට විදේශ රටවල් වල ඉන්න එක්කෝ අයියා එන්න ඕනේ, දුව පිට රට ඉන්නේ මේ දරුවෝ වෙනකන්. එතකොට මේ වගේ දවස් ගණන් තියාගෙන ගෙවල් වල තියාගෙන හිටියා කියලා ඒ අයට ඒකෙන් පින් ලැබෙනව නෙමෙයි. මතක තියාගන්න, අපි මළගෙදර කොච්චර ජයට විශාල කොඩි දාලා පෙරහැරවල් කරලා ගුවනින් මල් ලිහලා, දැන් සමහර මළගෙවල් තියෙනවා ගුවනින් මල් ලිහිනවා. එතකොට මේ වගේ මොන විදිහේ දේවල් කරලා
අර මැරිච්ච කෙනාගේ මෘත ශරීරයේ වලදාන්න හරි පුච්චන්න හරි මොනවහරි දෙයක් කරන්න පුළුව. ඒ තුළින් අපි සැලකුවා අපේ යුතුකම අපි කරා කියලා හිතනවන එක මුලහා. පිංහතුනේ ජීවත් වෙලා ඉන්න කාලේ අපි ගොඩා කාරණමේ ඇතුළින් කතා කරම ඔබෝබේ දෙමවපියන්ට සලකන්න කල්පනා කරනවන. ඔබෝබේ ඥාතියෙක් හිතවතෙක් කවුරු හෝ වෙනුවෙන් ප්‍රතිඋපකාරයක් කරන්න කල්පනා කරනවන. ඔන්න බුදුරජාණන් වහන්සේ ආනන්ද හාන්දරට දේශනා කරන බොහොම ලස්සන දේශනාව. ආනන්ද ඔබ ඔබේ දෙමවපියෙකුට ඥාතියෙකුට හිතවතෙකුට දායකෙකුට වේවා. ආදරයක් කරුණාවක් අනුකම්පාවක් සෙනෙහි මාත්‍රයක් හරි තියෙනවන. අනේ මේ කෙනා මට මෙහෙම උදව් කර මේ මගේ ඥාතිය මගේ හිතවතා මට මෙහෙම පිහිට වුණා මං ඔහුට ප්‍රතිඋපකාරයක් කර යුතුයි කියලා. අනුකම්පාවක් තියෙනවන. සෙනෙහි මාත්‍රයක් හරි තියෙනවන. ආනන්දේ සියලු දෙනාට සද්ධාව පිහිටවත්. තුනුරුවන් ගැන සද්ධාව පිහිටවන් නොන පලවෙනිමදේ ඔබ කළ යුත්තේ. ඔබේ ඥාතීන්ව තුනුරුවන් තුළ සද්ධාව පිහිටවන ජීවත් වෙලා ඉන්න කාලෙ. ඊළඟට ඒ අයව සිල්වත් කරන්න වහන්සේ ගන්න. වැරදි කියල දෙනවා කරුණාවෙන් ආදරෙන් කියල දෙනවා මේක කරන්න එපා පව් අපි මැරිලා කොහේ අයිද ඔය වගේ අකුසල් මැරෙන වෙලාවක සිහිවුණුත් එහෙම ආදරෙන් කරුණාවෙන් කියල දීලා වරදෙන් මුදෝනො අකුසලෙන් වලක් වනවා. අන්න ප්‍රතිඋපකාරයක් සිල්වත් කරනු. පෝයි දවසට සිල්ගන්න එක් කරගෙන යනවා. ගෙදර තමන් ජීවත්වෙන තැන ගුණධර්ම පුරන්න බණහන්න සීලාදී ගුණධර්ම පුරන්න අවශ්‍ය පරිසරයක් දෙමවපියෝ ඥාතීන් වෙනුවෙන් ඇති කරල දෙනවා. ඊළඟට සුතවත් භාවේ දහම් දැනු. ඒ අයට බණපොත් ගිහින් දෙනවා ධර්මයහන්න සලස්වෙනවා. ඒ අය ධර්මයට පමුණෝනො. ඊළඟට ඔබ දෙමවපිය ඥාතීන් වෙනුවෙන් කළ යුතු යුතුකම තමයි ඒ අය ත්‍යාග සම්පත්තියට යොමු කරනවා. ඒ අය එකතු කරගෙන පින්කං කරන්න. ඒ අය ලවා පින්කං කරවන්න. ඔබ පින්කන් සංවිධානය කළ ඔබේ ඥාතීන් දෙමවපියෝ ඉදිරිපත් කළ ඒ අයි ලව්ව පින්කං කරවන්න. ඊළඟට ප්‍රඥාව ඒ අයට බණ භාවනා කරන්න. ධර්මය දියුණු කරන්න නුවන දියුණු කරන්න අවශ්‍ය පරිසරය හදල දෙනවා. එදකොට මෙන්න මේ කියන කරුණු ටික සද්ධාව සිල්වත්කම දහම් දැනුම ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව. මේවට ධර්මය කැනෙ සේක බල. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා. මෙන්න මේ සේක බල ධර්ම ඔබේ වේ දෙමවපිය තුළ ඇති කරනවන. ඔබට ඔබේ ඥාතියෙක් තුළ හිතවතෙක් තුළ කල්්‍යාන මිත්‍රයෙක් තුළ ඔබට උපකාර කරපු කෙනෙක් අයෝවෘතව මරණාසන්නව ලෙඩ වෙලා අසරන්න වෙලා ඒ අයව ඒ ගුණ ධර්ම තුළ ඔබ පිහිට වන්න පුළුවන්නන් එවැඩි මොහොතක අන්න ඔබ සැබෑලෙසම ඔහුට අනුකම්පා කරාවෙනවා. ඔබ සැබෑලෙස්ම ඔහුට පිහිට වුණාවෙනවා. ඔබ සැබෑලෙසම ඔහුට ප්‍රතිඋපකාරයක් කරාවෙනවා. පිංහතුනී කෙනෙක් මිය ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සඳහන් වෙනවා. අපි මැරුණට පස්සේ මේ දවස් 6-7ක් කොහෙ කැරකි කැරකි ඉඳලා අරගේ වටේ කැරකිලා මිනිිය වල්ලන දිහත් බලාගෙන ඉඳලා 7 දවසේ දානෙත් අරගෙන මේ ඊට පස්සේ කොහෙ අරි මන් තැනක්වා එහෙම යනව නෙමෙයි. සමහරු හිතාගෙන ඉන්නවේ දවස් 7ක් මැරුණට පස්සේ කැරකි කැරකි ගෙදර ඉන්නවා කියලා. එහෙම ඒවා දේශනාවල නෑ. අපි මැරෙන කොටම චුති සිතත් එක්කම චිත්තක්ෂණයයි වෙනස තියෙන. මේ සිතුවිලි පරම්පරාවක් හැටියට යන්න. මේ කය අල්ලගෙන හිටියට මේ කය අතහරින අවසාන සිත චුති සිතත් එක්ක ඒ සැනින් කර්මාන්රූප ප්‍රතිසන්ධි චිත්තය කොහේ හෝ උපතක් තුළ පහළවෙන්. සමහර වෙලාවට අකුසල් කරලා අපායන්න හිටපු කෙනෙක් නම් මෙහෙන් හුස්ම ටික යනකොට විඤ්ඥාන මෙතනින් චුත වෙනකොටම ප්‍රතිසන්ධි චිත්තය අපාය නිරි සතෙක් හැටියට පහළ වෙනවා. යථාබතන් නික්හිත්තෝ ඒවන් නිරේ අන බුදු හාන්දුරන්ගේ උපමාව. මහනෙන හිසේ තියාගත්ත බරක් බිමට වැටුණ වගේ. මෙහෙම මැරෙනකොටම තව තැනකින් සැනින් පහළ වෙනවා. ප්‍රේතයෙක් හැටියට නම්
මෙහෙම මැරෙනකොටම ඒ ප්‍රේත ආත්ම කර්මානුරූපියෝ සැනින් පහළ වෙනවා. සුගතිය යන කෙනෙක් ගැන හිතන්න. දිව්‍ය ලෝක යන්න පින් කරපු කෙනෙක්. අපි හිතමු කකුසල් නෙවෙයි පින බලවත් කියලාම හිතමු. එයා හොඳට පින් කරලා, එයා හොඳට දන් දීලා, සීල් රැකලා, භාවනා කරලා මරණාසන්න කාලේ පවා හොඳට පින බලවත් කරගෙන හිටපු කෙනෙක් නම් යථා බතන් නිකිත්තෝ ඒවන් සක්ගේ මහණෙනි හිසේ තිබ්බ බරක් අතහැරිය වගේ සැනින් සුගතිය උපදිනවා කියනවා. සුගතිය යනවා, දිව්‍ය ලෝක යනවා. ඒ සැනින් දෙවි කෙනෙක් වෙලා තමන්ගේ පිනට අනුව එක්ක චාතු මහරජිකය වෙන්න පුළුවන්, තාවතින්සේ වෙන්න පුළුවන්, යාමේ, තුසිතේ, නිම්මාන රතේ, පරණිමිත වසවර්තේ, එහෙමත් නැත්නම් බෝමාටු දේවතාවෙක් හැටියට වෙන්න පුළුවන්. කොහේ හරි පිනට අනුව සැනින් දේව ආත්මයක පහළ වෙනවා. බැරි වෙලා හරි මනුස්ස ලෝකෙට එන කෙනෙක්. දැන් සමහරවිට ඒ වෙනකොට තමන්ට කර්මානුරූපීව සැනින් මනුස්ස මවකුස හැදිලා නොතිබෙන්න පුළුවන්. හැබැයි ඒත් ඔහු ඒ වෙනුවෙන් ඔහු උපතක් ලබන. එතන ගන්ධබ්බ, ඔබ අහලා ඇති ඔය ගන්ධබ්බ කියන එක තමයි ගොඩක් අපේ දේශනාවල මේ පටලගෙන තියෙන්නේ. ගන්ධබ්බ කියන්නේ උපතක්. මනුස්ස මවකුසකට ඇදිලා ඉන්නකන් එතනක් තියෙන උපතක්. විඤ්ඤාණය විතරක් පවතින තැනක් ගැන බුදුහාමුදුරන්ගේ දේශනාවල නැහැ. තනියෙන් පවතින්නේ නැහැ කියන කොහෙවත් විඤ්ඤාණය. සංයුත්ත නිකායේ තියෙන බීජ කියලා සූත්‍රය බොහොම ලස්සනට බුදුහාමුදුරු පෙන්නනවා. මහණෙනි, රූපයෙන් තොර මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපයෙන් තොරව, වේදනාවකින් තොරව, සංඥාවකින් තොරව, සංස්කාරවලින් තොරව තනිව ගමන් කරන විඤ්ඤාණයක් ගැන හරි, තනිව පවතින විඤ්ඤාණයක් ගැන හරි, තනිව වැඩෙන විඤ්ඤාණයක් ගැන හරි, තනිව විපුල භාවයට පත්වෙන විඤ්ඤාණයක් ගැන හරි බුදු ඇසින්වත් එහෙම දකින්න විඤ්ඤාණයක් නෑ කියලා ලෝකෙ. එහෙමනම් යම් තැනක විඤ්ඤාණය පවතිනවද, ඒ විඤ්ඤාණය පවතින්නෙම නාම රූප ඇසුරු කරගෙන. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපයක් ඇසුරු කරගෙන විඤ්ඤාණය පවතින. වේදනා, සංඥා, සංස්කාර ඇසුරු කරගෙන විඤ්ඤාණය පවතින්නේ. එහෙමනම් විඤ්ඤාණය පවතින්නේ පංච උපාදානස්කන්ධය. විඤ්ඤාණය පවතින්නේ පංච උපාදානස්කන්ධයක් එක්ක. රූප, වේදනා, සංඥා, සංස්කාර එක්ක බැඳිච්ච විඤ්ඤාණයක් තියෙන. එහෙමනම් ඒක උපතක්. බුදුහාඳුරු උපත පෙන්නන්නේ මහණෙනි, ඉපදීම කියලා කියන්නේ ආයතනානම් පටිලා, ආයතනයන්ගේ පහළවීම, පංච උපාදානස්කන්ධයන්ගේ පහළවීම. එහෙමනම් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ යම් තැනක පහළ වෙනවද එතන උපතක්. එහෙම නැතුව විඤ්ඤාණ විතරක් මේ කැරකි කැරකි උපතක් හොය හොය එහෙම තියෙන තැනක් නැහැ. ඒ නිසා මතක තියාගන්න, යම් දවසක විඤ්ඤාණය නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ බුදුහාඳුරු පෙන්නවා එත්තාපෝච පඨවි තේජෝ වායෝ නගහදති විඤ්ඤාණංච නිරෝධේන එත්තේතං උපරුජ්ජති. යම් තැනක පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන්ගේ නොපිහිටන විඤ්ඤාණයක් ඇද්ද, ඒයින් මිදී යන විඤ්ඤාණයක් ඇද්ද, අන්න එතන විඤ්ඤාණය නිරුද්ධ වෙලා, ඒ නිරුද්ධ වෙන්නේ තණ්හාව නිරෝධේ. තණ්හක්කයෝ රාද නිබ්බාන, තණ්හාව ෂේවීමෙන්. ඒක තමයි නිවන කියලා කියන්නේ. එහෙනම් ඒ විඤ්ඤාණය හරියට පහන් සිලක් නිවි යනවා වගේ නිවිලා ගිහිල්ලා වෙන කොහෙවත් පිහිටන් නැතුව නැති වෙලා යනවා කියන්නේ පිරිනිවන් පෑම, නිවි යාම. එතකන් අපි මැරුණද කොහේ හෝ කර්මානුරූපී උපදින. එහෙමනම් අපේ මිය පරලොව ගිය ඥාතීන් වෙනුවෙන් අපි කළ යුතු යුතුයකම තමයි, දැන් ඒ අය අපි හිතමු දැන් මැරුණා කියලා. ජීවත් වෙලා ඉන්නේ නැද්දි අපි පුළුවන් තරම් පින් කරා නම් හොඳයි. ඒ අය පිනට යොමු කරා නම් ගොඩක් හොඳයි. ඒ අයව සද්ධාවේ, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා පින්කම් වල අපි යෙදෙවුවා නම් අපිට ගොඩක් සතුටු වෙන්න පුළුවන්. අනේ අය ජීවත් වෙලා ඉන්න කාලේ අපි ඒ අයව ගොඩක් පින්කම් වලට යොමු කරා, කුසල් දහම් වලට යොමු කරා, ඒ අය ධර්මයට යොමු කරා කියලා අපිට හිතා ඒ අය ගැන සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි හිතමු ඒ අය මැරුණා. දැන් කෙනෙක් මිය ගියාට පස්සේ ඒ මැරෙන මොහොතේම ඔහු කර්මානුරූපීව කොහේ හරි ඉපදිලා ඉන්නේ.
දැන් අපට තියෙන බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නය තමයි අපි අය වෙනුවෙන් පාන්සකූල දීලා පින් දෙනවා මැරිච්චක මිනිිය වල්ලන වෙලායම් පාන්සකුලයක් දීලා පින් දෙනවා ඊළඟට හත් දවස පින්කම කරනවා ස්වාමීන් වහන්සේලා වඩම්මල හරි පන්සල්ට ගිහිල්ල හරි දානයක් දීලා සාංගික දානයක් දීලා පින් දෙනවා එක්ක බණක් කියවනවා ගෙදරට හාමුදුරු කෙනෙක් වඩම්මල සමහර වෙලාවට හැබැයි මේ කාලේ අපි දන්න මේ වසංගතයක් එක්ක ලෝකෙ පවතින කාලේ දැන් ඔබට මේ කට අපි දන්න දැන් ඔබ දකිනවා මේ කොරුණා වසංගතයෙන් මැරෙන අයට හදි පාසකුලයක් අත්දීලා එවැනි වතාවත් කරන්න ආගමික වතාවතක් කරන්න පුළුවන්කමක් නෑ සමහරලාවට හත් දවසේවත් මොකද යාගේ එක්ක සමහරලාවට කෙනෙක් මැරුණොත් එක්කො යාගේ බිරිඳ දරුවෝ නෑදෑය ගොඩක් සමහරලාවට ඒ අයි කොරන්ටයින් වෙනවා කොහේ හරි මධ්‍යස්ථානයක ආරක්ෂිත එක් ඔවුනුත් එක්කො ලෙඩේ හැදිලා ස්පිරිතාලවල එක්කො මෙවැනි තත්ත්වයක් තුළ හරියට හත් දවස පින්කම කරගන්න බැරිවෙන්ට පුළුවන් තුම්මාස පින්කම මේ වසංගතය දැන් මාස කීයක් මේ අවුරුද්ධකට එහා දැන් ලෝක ඇදෙනවා තව කොච්චර කාලයක් මේ වසංගතයත් එක් අපිට ඉන්න වෙයිද අපි දන්න එතකොට ප්‍රායෝගික තලේ ගත්තොත් නොසිතන විදිහට අපිට අපේ මිය පරලව යන ඥාතිීන් වෙනුවෙන් පාන්සකුලයක් දී ගන්න බැරි වෙනවා හත් දවස පින්කම කරගන්න බැරි වුණා දැන් මේක තුළ කෙනෙකුට හිතෙන්න්න පුළුවන් පාන්සකූලි දෙන්නත් බැරි වුණා හත් දවස පින්කම කරගන්නත් බැරි වුණා අයෝ අපේ මියගේ ඥාතිය බොහොම අසරණ වෙලා ඇති එයාට පින් ගන්න බැරුවම ඇති පින් දෙනකන් තාම බලාගෙන ඇති එහෙම හිතෙන්න්න එහෙම තත්ත්වයක් නෑ පින්ගතුනි ඔබ පාන්සකූලි කරත් නැතත් ඔබ හත් දවස පින්කම කරත් නැතත් ඔහු උපදින්නේ ඔහු සසරි රැස් කරගත්ත කර්මයට අනුව තමන් ජීවත් වෙලා ඉන්නකොට කරපු පින්කංවලට අනුව තමන් කර්මාන්රූපය උපදින අපේ යුතුකමක් තමයි මිය පරලවගේ ඥාතීන් සිහිපත් කළ පින් කරනවා කෙන ඒ අපේ යුතුකමක් අපි ඥාති ධර්මයක් ඉෂ්ට කිරීමක් වසෙන් යුතුකමක් ඉෂ්ට කිරීමක් වසයෙන් තමයි මිය පරලෝගේ ඥාතිංගනුවෙන් පින්කං කරන්න ඒ පින්කම තුම්මාසෙන් හරි හත් දවසෙන් හරි අවුරුද්ධෙන් හරි ඒ දිනේම සිහි කරලා කරන එක හොඳයි හැබැයි ඔබට අපි හිතම ඔබට ඒ දිනේම සිහි කරලා කරන්න බෑ කියලා ඔබට පුළුවන් ඕනෙම දවසක ඒ මියගේ ඥාතියා වෙනුවෙන් ඔබ පින්කං කරන්න ඒ කරන පිනයාට අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙනවා පින්වතුනි පින් අනුමෝදන් දැන් සමහරුන්ට අපිට විතරක් නෙමෙයි අපිකම් බුදු හාමුදුරන් කාලේ හරි ලස්සන දේශනාවක් තියෙනවා මේ කාරණාවලටම එකතු වෙච්ච කාරණයක් බුදු හාමුදුරන්ගේ කාලේ ජානුස්සෝනි කියලා බමුණෙක් දවසක් මේ බමුණ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ගැන ප්‍රශ්න ගොඩක් තියෙන ඒ තමයි අපේ මිය පරලව යන ඥාතීන් වෙනුවෙන් අපි පින්කං කරනවා ඒ අයට පින් දෙනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ ඒ අයට මේ පින් ලැබෙනවද කියලා ඔන්න බලන්න අහපු ප්‍රශ්න අපි මිය පරලෝකයේ ඥාතීන් වෙනුවෙන් පින්කම් කරනවා පින් දෙනවා ඒ අයට මේ පින් ලැබෙනවද කියලා ඇහුවා එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ජානුස්සෝනි සුදුසු තැනදි ලැබෙනවා නුසුදුසු තැන ලැබෙන්නේ නැහැ කියෝ අන්න බුදු හාමුදුරන්ගේ උත්තරේ සුදුසු තැන ලැබෙනවා නුසුදුසු තැන ලැබෙන්නේ කෙටියෙන් හකුලෝලා කිව්වේ එතකොට මේ ජානුස්සෝනි කල්පනා කරලා අහනවා අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පින් ලැබෙන සුදුසු තැන මොකක්ද පින් නොලැබෙන නුසුදුසු තැන මොකක්ද මට විස්තර කරලා කියන්න මට එක තේරුම් ගන්න අමාරුයි කියලා ඔහොම කිව්වට මට විස්තර කරලා කියන්න අන්න එතනදි බුදුරජාණන් වහන්සේ වදාලා ජානුස්සෝනි ඒක මේ වගේ මිය පරලොව ගිය කෙනා අපි හිතමු මැරිලා අපි දන්නේ නැහැනේ අපි නිකන් හිතමු කවුරු හරි අකුසල්ම කරපු කෙනෙක් පව්කම්ම කරපු කෙනෙක් මරණින් මත්තේ නිරේට වැටුණා කියලා අපි දන්නේ අපි නිකන් උපකල්පනය කරමු මේ බුදුහාඳුරු පින් ගන්න පුළුවන් තැන් බැරි තැන් පෙන්වන ආකාරය යම් කිසි කෙනෙක් නිරේ උපදිනවා එයාගේ ඥාතීන් නෑදෑයෝ යාළුවෝ එකතු වෙලා එයා වෙනුවෙන් ගොඩාක් පින්කම් කරනවා අනේ අපේ ඥාති අනේ අපේ හිතවතා
පින්ක් දෙනවා යාට පින්කං කරන එයාට පින් ගන්න බෑ එයා දන්නෙත් නෑ යාට පින් අනුමෝදන් වෙන්න බෑ යා අපායතුළ බොහෝ දුක්වි දෙනවා එයාර යම පල්ලෝ අද දෙනකොට ඒවැම් බේරෙන කෑග ගහ විලාපදිදී දුව දුක්විදි නොමිසක් එයාට පින් අරගෙන සූපත්වෙන්න පුළුවන්කමක්නෑ අන්න පින් ගන්න බැරි අභව්‍ය තැන ඊළඟට අපි මිය පරලවගේ ඥාතියාව සිහි කරලා පින් දෙනකොට ඔහු මැරිලා තිරිසන් ලෝක ඉපදුනා කියලා හිතන් බුදුහාන්දුරන්ගේ දේශනාවල පෙන්නනවා බුදුහාන්දුරුව ඉන්න කාලෙත් ඔය සමහර සිටුවරු බොහොම දනවත් සමහර සිටුවරු පවා මැරිලා ඒ සිටු නිවසෙම විතෝදෙය බමුණ වගේ බමුණු ඒ සිටු නිවසෙම බල්ලෙක් වෙලා ඉපදිච්ච සිදුවීම් ගැන බුදුහාන්දුරෙන් කාලි තියෙනවා එතකොට අපි ගම සමහරු ඒ ඉඩම එම සතෙක් වෙල කොහේ හරි මොකෙක් හරි සතෙක් වෙලා උපදිනවා තිරිසං ආත්මික උපදින් දැන් එයාගේ නෑදෑයෝ අනේ අපි මැරිච්ච තාත් තබා පසීය කියලා හිතල සිහි කළ පින්කං කරන පින් දෙනවා එයා දන්න එයාට ඒ පින්ගන්න තරන් ඒ තිරිසං ආත්ම ඉන්න සත්වයකුට පින්ගන්න තරන් නුවනක් නෑ එයා දන් දැන් ඔබ නිකං හිතන්න අපි පින් දෙනකොට ඒ පිනට අනුව ආහාරපාන පහළ වෙනවා වස්ත්‍ර පහළ වෙනවා සාපි පාසා සංසි දෙනවා කුසගින්න නිවෙනවා සැප සම්පත් පහළ වෙන අපි හිමන අහලති නෙමයි ධර්මය තියෙන් දැන් අපි හිතම ඔබේ මිය පරලෝගේ ඥාතීන්ට හරිෙක්කු කවුරු හෝ මියගේ ඥාතියෙක් වෙනුවෙන් පින් දෙනකොට එක් ඔය සිරිසන් සත්තුන්ට කෑමබීම මේ වෙනම පහළ වෙනවාද ඔවුන්ට අමුතුවෙන් විශේෂෙන් ලැබෙන අමුතු සැප සම්පත් විමාන පහළ වෙන්නේ එහෙම පහළ වෙන්නේ ඒ සත්‍යයෝ තිරිසල් ලෝකවල තියෙන්නේ එක්කෝ එක සතා මරාගෙන කනම් පුංචි සතෙක් තව සතෙකුට ගොදුරා ඒ සතා තවත් ලොකු සතෙකුට ගොදුරා ඒ සතා තවත් ලොකු සතෙකුට ගොදුරා ඔබ බලන් තිරිසන් ලෝකයේ මේ තිරිසන් සත්තු කියන්නේ හැම වෙලාම බයෙන් තැති ගැනීමෙන් ජීවත්වෙන පිරිසක් අපායක් කියන්නේ එකයි හැම වෙලාම කාට හෝ ගොදුරක් වෙනවා ඒ සතා තව සතෙකුට ගොදුරක් ඒ සතා තවත් ලොකු සතෙකුට ගොදුරක් එකිනෙකා මරාගෙන කමින් ජීවත්වෙන්නේ බයෙන් තැති ගැනීමෙන් තමන් කුසගින්න එනකොට මොකක් හරික ගොදුරක් හොයාගෙන යනවා එක්ක සමහර සත්තු ඉන්නවා ශාක භක්ෂක ඔවුන් ගහක කොලයක් හරි ගෙඩියක් හරි මොනවා හරි එහෙම දෙයක් හාලා කුසගින්න නිවාගන්න එතකොට මේ විදිහට තිරිසන් ලෝක ස්වභාව ඒකයි අපි දෙන පිනෙන් ආහාර පාන ලැබෙනව නෙමේ ඊළඟට අපි හිතමෝ මිය පරලව යන ඥාතිය හොඳට පින් කරගත්ත කෙනෙක් කියල් යා හොඳට දන්දීලා පින් කරලා සද්ධාව දියුණු කරලා අඩුගානෙ මැරෙනකොට බුදුගුණ හරි සිහිකරගෙන සුගතියක හිත පිහිටවාගෙන මැරිලා එයා මරණින් මත්තේ මනුස්ස ලෝකෙම ඉපදුනා කියලා හිතා දැන් එයා මනුස්ස ලෝක ඉපදිලා අපි හිතම දැන් සමාල්ලාවට එයා මැරිල් අවුරුදු 5යි අපි ලොකු දානයක් පින්කමක්න දැන් එයා මනුස්ස ලෝක ඉපදිලානෙ අප හිත මාරියට අවුරුදු 3ක 4ක විතර පොඩි දරුවෙක් දැන් ඉපදිලායින්න තැම් සෙල්ලං කර ඉන්න එක්කෝ ඉපදිලා ටික දවසයි අම්මගෙන් කිරි බොනෝ මෙහෙම දරුවෙක් හැටියට යා මනුස්ස ලෝක ඉපදිලා එයාගේ පෙරජීවිතේ නෑදෑව ඥාතිීන් එකතු වෙලා පින්කංකන අනේ අපේ අම්ම නැති වෙලා දැන් අවුරුදු 5යි අවුරුදු 6ක් වෙනවා අපේ තාත්ත නැති වෙලා දැම් මේ 6වෙනි අවුරුද්ධ 4වෙනි අවුරුද්ධ පින්කං කරනවාහි එහෙ පින් දෙනකොට අර ඉපදිච්ච ළමයට නිකං කෑම බීම පහළ වෙනවා ඇඳුම් පහළ වෙනවා වස්ත්‍ර පහළ වෙනවා විමාන ගෙවල්දරවල් එහෙම පහළවීමක් නෑ එනම් මනුස්සලෝක ඉපදිච්ච කෙනෙකුට ඒ පින් ලැබෙනවා නොවේ යාට පින්ගන්න පුළුවත්තනක් මනුස්සලෝක මනුස්සලෝකයේ පින්ගන්න ක්‍රමේ තියෙනවා අර වගේ ඥාතීන් දෙන පින්ගන්න බෑ කොහොමද මනුස්සලෝක පින්ගන්න දැ ඔබට එකත් හිතෙන්ට පුළුවන් මනුස්සලෝකය අපිට පින්ගන්නේ අපි පින් කරනවා එතකොට අපේ පින බලවත්වෙනවා කෙනෙක් කරන පිනක් බලාගෙනීදල අනුමෝද එහම අපි පින් අනුමෝදන්වෙන් ද අපි හම කවරු හරි දානයක් දෙනවා අපිට පුළුවන් අනුමෝදන්වෙන් අනේ සාදු සාදු කොච්චර දෙයක්ද මාත් ඔයා කරපු පින් අනුමෝදන් වෙනවා කියලා හදවතිම සතුටු වෙනකොට ඒ චේතනාව තුළ අපේ පින වැඩෙනවා
ඒ පින අපිටත් අනුමෝදන් වෙන. කවුරු හරි මහා පින්කමක් කරන ලොකු සෑවන්දනාවක් කරන. අටපිරිකර පූජාවක් කරන. කොහේ හරික්ක දුගී මගේ යාචකයන්ට දානයක් දෙනවා. අසරණ කෙනෙකුට ගයක් හදල දෙනවා. එතකොට අපි ඒක දිහා බලලා සතුටු වෙලා සහ අනේ සාදු කොච්චර දෙයක්ද. සමහරලාවට අපි යමක් කරේ නෑ කෙළ හිතන්න කිනවනේ මට තියෙන අසරණකම් මට මේ තියෙන ආර්ථික ප්‍රශ්න මේ දවස්වල මටත් බොහෝ ප්‍රශ්නය නිසා මට දෙයක් කරන්න විදිහක් නෑ. නමුත් ඔයා කරන පින මාත් අනුමෝදන් වෙන. එහෙම අපිට අනුමෝදන් වෙන්න පුළුවන්. එතකොට කෙනෙක් මනුස්ස ලෝක අපි පින්කං අහලා පින්කන් දිහා බලලා හිතෙන් සතුටු වෙලා අපි අපේ චේතනාව තුළ සතුටෙන් අපිට ඒ පින අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ නැතුව පෙරජීවිතේ නෑ දෑයෝ ගැන අපි දන්නෙත් නෑ. කොහෙ ඉන්නවද අපි පෙර කොහෙද හිටිය කවුද අපිට එහෙ පින්කං කෙරෙනවද නැත් අපි ඒවා එහෙම අනුමෝදන්වීමක් නෑ. ඊළඟට තවත් දෙයක් පින් අනුමෝදන් වෙන්න නැති තැන් දැම් මේ අපි කතා කරන්න. දිවිය ලෝකේ අපි හිතමු අපේ ඥාතියක් හොදට පින්කං කරපු කෙනෙ. එයා ජීවත් වෙලා ඉන්න කාලි සද්ධහා සීල සුත ත්‍යාග ප්‍රඥා සද්ධහා සීල සුත ත්‍යාග ප්‍රඥා මේවට ගැන සේක බල. එයා ජීවත් වෙලා ඉන්න කාලි මේ සේක බල ධර්ම හොඳට වඩපු කෙනෙ. සේක බල පුහුණු කරපු කෙනෙ දියුණු කරගත්ත කෙනෙ. එයා සේක බල ධර්ම දියුණු කරලා වඩලා එයා මරණින් මත්තේ නින්දෙන් පෙබිදිය වගේ අපි හිතම යා දිවිය ලෝක ඉපදිල යා දැන් දෙව්ලෝ කියලා හිතම. දැන් අපේ මියගේ ඥාතිය දිවිය ලෝක ඉපදිච්ච දෙවි කෙනෙ. එයා දිවිය ලෝකෙ උපදින්නේ එයාගේ පින බලවත් වෙලා. එයා දැන් අපිට වඩා ඉහළ තැනක ඉන්නේ. සුගතියක ඉන්නේ. එයාට මහා දිවිය සැප සම්පත් දිවිය විමාන දිවිය හිතන විදිහට දිවිය වස්ත්‍ර පහළ වෙනවා. දෙවරුන්ට අපිට වගේ දුක් මහන්සේලා හම්බ කරගෙන උයාපිහාගෙන දුක් විඳල රස්සාවල් කර එහෙම දෙයක් නෙමේ. ඒ අයගේ පින බලවත්. හිතන විදිහට සැප සම්පත් පහළ වෙනවා පිනට අනුව විමාන මැවෙනවා. ඒකයි දෙවියන්ගේ දිවිය සුරූපය අපිට අදතේ මනුස්සලෝකයින් අපිට තේරුම් ගන්න බැරි දෙයක්. දැන් අප හිතම යාගේ ඥාතීන් සිහිපත් කරලා අපි දෙවියන්ට පින් දෙනවනේ. එදවට බොහෝ වෙලාවට මිනිස්සුට තියෙනවා ඉතින් දෙවියන්ට පින්ගන්න බැයි නම් අපි මොකට දෙවියන්ට පින් දෙන්න. පින්වතුනි දෙවියන්ට පින්ගන්න බැරි කතාවක් නෙමෙයි තියෙන. දෙවියන්ට අපේ පින් මිය පරලව ගිල් අපදැන් අපි අනේ අපේ ඥාතිය සූපත් ඒවා කියලා අපි පින්තුන්නට එයා ඉන්න අපිට වඩා ඉහළ සූපත් එච්ච තැනක. හැබැයි දෙවිවරු අපේ මතකතියාගන්න මේකෙන් අපි තේරුම් දෙවියන් පින් අනුමෝදන් වෙනවා. පින් කරනවා දැකල සාධු කාර්දීල සතුටු වෙනවා. ඒ දෙවියන්ට පින් දෙන එක ප්‍රතිඵලය තියෙන්නේ අපේ ඔබ වැරදි අදහස් ඇති කරගන්න හොඳ නෑ. දෙවියන් අපේ පිනෙන් යැපෙනවා වගේ අදහස් ඇති කරගන්න හොඳ නෑ. දෙවියන් සැපවිදින්නේ ඔබ දෙන පින් නිසා නෙමේ යන්නේ එකයි ඔබ තේරුම් ගන්න ඕනේ. දෙවිවරු පින් බලවත් වෙලා දිවිය ලෝක ඉපදිච්චයි. හැබැයි දෙවියන් මනුස්ස ලෝක ඥාතීන් වේවා යාළුව වේවා මනුස්්‍යයෝ කවුරු වේවා පින් කරනකොට ඒ කරන පින්දිහා බලල සාධකාර්දිදී සතුටු වෙන. බුද්ධ දේශනාවල සඳහන් වෙනවා දෙවරු සතුටු වෙනවා. අන්න මනුස්ස ලෝක අසවල් අය මේ විදිහට දන් දෙනවා පින්කං කරනවා කුසල් වඩනවා ගුණධර්ම කරනවා. අනේ ඒ අයි සුවපත් ඒවා. ඒ අයි සැපවත් ඒවා ඒ අයට යහපතක් වේවා කියලා දෙවියන් පින් කරන අය දිහා බලල පෙරලා ඒ අයට ආශිර්වාද කරනවා කිය. එහෙනම් අපිට පේනවා දෙවිවරු පින් කරන කෙනාට ආශිර්වාද කරන. පිනට කැමති දැන් අපි හිතමු එක මනුස්සල අපිනිකා මනුස්සලෝකට කලපල බලන්න. ඔබ බොහොම ධනවත් කෙනෙක්. ඔබට හොඳට සල්ලි තියෙනවා. ඔබ ගොඩා පින් කරන කෙනෙක් පිනට කැමති. හැබැයි ඔබ දකිනවා දුප්පත් මිනිස්සු පින් කරනවා. නොකා නොබී මිනිස්සු දන් දෙනවා. අසරණයි පින්කං කරනවා කා උදව් කරනකොට ඔබට සතුටක් නැද්ද. ඔබ කල්පනානේ ඒ මිනිස්සු කොච්චර දුක්විඳගෙන හරි කුසගින්න හරි දානයක් දෙනවා. ඒ මිනිස්සු බොහොම ගුණ ධර්ම පුරනු අනේ ඒ අයට යහපතක් වේවා. ඒ මිනිස්සුන්ට හරියන්න ඕන ඒ මිනිස්සුන්ට දියුණුවෙන් ඕන කියලා අපි හදවතින්ම මෛත්‍රී සහගතව කෙනෙක් ගැන හිතනවා.
ඒ වගේ තමයි පිනෙන් සුගතියේ සැපවිඳින. අපිට වඩා බොහෝ ඉහළ සැප සම්පත් විඳින දෙවි දේවතාවරු පින් කරන අයිදිහා බලල සාධකාරදිදී සතුටු වෙන. හදවතිම ඒ අයට ආශිර්වාද කරන. ඒ නිසා අපි දෙවියන්ට පින් දෙනකොට අපේ පිනෙන් දෙවියන් යපෙනවන්නේ මේ මතකතියාගන්න දෙවියන් අපිට පෙරලා ආශිර්වාද කරන. ඒ නිසා අපි පින්කං කරලා දෙවිවරු සිහිපත් කරලා දෙවියන්ට පින් දෙනකොට ඒක පෙරලා ආශිර්වාදය ආරක්ෂාව ඒ සියල් ලැබෙන්නේ දෙවියන්ගේ රැකවරණය පිහිට ලැබෙන්නේ අපිටමයි. අන්නේ අපි හොඳින් තේරුම් ගන්නට ඕන. පිංගතුනි එතකොට දැන් අපිට පේනවා නිරේ ඉපදුනත් පින්ගන්න බෑ තිරිසල් ලෝක ඉපදුනත් පින්ගන්න බෑ තවෝ අසුරාපාය තියෙනවා පින්ගන්න පුළුවන් තැනක් නෙමේ. එදකොට ඔය වගේ මනුස්සලෝක ඉපදුනත් දන්නෙත් නෑ මැරිච්ච පෙරජීවිතයයි පින් කරනවා. දෙවිවරුන් වුණක් පිනට සතුටු වෙනවා හැබැයි ඒ අය අපේ පිනේ යපෙනවා නෙමේ. එහෙමනම් ඔබට හිතෙන්න්න පුළ ඉතින් අපි මියගේ අයට පින් කරලා වැඩක් තියෙනවාද. අපේ පින මොකද වෙන්න කියලා. අන්න බුදුරජාණන් වහන්සේ වදාලා ජානුස්සෝනී මිය පරලෝගිය ඥාතියා ප්‍රේතාත්මික ඉපදිලා ඉන්නවනම්. හැබැයි මතකතියාගන්න ප්‍රේතාත්ම ගණනාවක් දේශනාවල සඳහන් වෙන. පින් ගන්න ප්‍රේත කොටසට කියන්නේ පරදත්තූප ප්‍රේතයන් කියල. පරදත්තූප කියලා කියන්නේ ඒ අය හැම වෙලාවෙම බලනවා අපේක්ෂාවෙන් ඉන්නවා බලාපොරොත්තුවෙන් ඉන්නවා අනේ අපේ ඥාතිීන් අපිට දැම්පින්දෙයි දැම්පින්දේ. අනේ අපේ දරුව අපේ නෑදෑයෝ අපි උදව් කරපුය අපිව සිහිපත් කළ පිනක් කරයි. අපිට පින්දෙයි. එහෙම හිත හිතා පින ගැන අපේක්ෂාවෙන් ඉන්න ප්‍රේත කොටසක් ඉන්නවා. අන්නේ අයට ධර්මය කියනවා පරදත්තූප ජීවී ප්‍රේතයෝ කියලා කියන අනුන්ගේ පින් අපේක්ෂාවෙන් ඉන්න පිරිස. ඒ අය පින් දෙනකොට පින් අනුමෝදං වෙනවා. අන්න එතකොට පිනෙන් ඒ අයට ඒ පිනේ තියෙන බලවත්කම් මත ඒ අයට සැප සම්පත් පහළවෙන. සැප සම්පත් කියන්නේ ඒ අයට කුසගින්නේ හිටපු ප්‍රේත පිරිසක් නම් කුසගින්න සංසිදෙන ආහාරපාන පහළවෙන. පිපාස හිටිය නම් පිපාසි සංසිදනවා පැම්පොකුණු පැම් පහළ වෙන. සමහර ප්‍රේතිව ඉන්න වස්්‍රයක් නෑ. හැබැයි පින් අනුමෝදන් කරනකොට වස්්‍ර දන්දීල ඒ වගේ පින්කං කරලා පින් දෙනකොට ඒ අයට වස්්‍ර පහළ වෙන. දිවිය සලු වගේ වටිනා සලුපිලි ඒ අයගේ ශරීරවලට සැපුවත් සලුපිලි පහළ වෙන. විමාන ඒ අයට සැපසේ ඉන්න පුළුවන් විමාන පහළ වෙන. එතකොට යානාවල් පහළ වෙන මේ වගේ ඒ ප්‍රේතයන්ට වනත් පින බලවත් වෙනකොට සමහර ඇතැම් දෙවිවරු වගේ සුළු කාලෙකට පිනේ බලය තියෙන තාක්කල් සැපවිඳිනවා. සුළු කාලෙකට අපි එක තේරුම් ගම පස්සේ දැම් ප්‍රේතයෝ අතර පින්ගණ්ඩ බැරි ප්‍රේත කොටස් තමයි ගොඩාක්කින් මොකක් දෙකට හේතුව. ඒකට හේතුව තමයි ජීවත් වෙලා ඉන්න ඇදදි මනුස්සලෝකෙද පිනට ගරහා කරලා. පින්කං කඩාකප්පල් කරලා. පිනට නින්දා කරලා අකුසල් රැස් කරගෙන තිබුණොත් මැරිලා ප්‍රේත ලෝක ඉපදුනත් පින්ගන්න බැරි ප්‍රේත කොට්ටාසවල උපදින. අන්න ඒක හොඳින් මතකතියාගන්න. පිංහතුනි ධර්මය සඳහන් වෙනවා සමහර ප්‍රේතියෝ ඉන්නවා මේ අවුරුදු 50ක් 60ක් මේ මනුස්සලෝක ජීවත්වෙනවා වගේ නෙමෙයි. කර්ම විපාකය යම්තා බලවද්ද සමහරලාවට අවුරුදු 1000ක් අවුරුදු 10,000ක් අවුරුදු ලක්ෂයක් අසංකේය කල්ප ගනම් ප්‍රේතාපායි දුක්විදින ප්‍රේතියෝ ගැන සඳහන්ව සමහර ප්‍රේතියෝ බුද්ධාංකුර 4 කකුසඳ කෝනාගමන කාශ්‍යප ඒ බුද්ධ ශාසනවල ප්‍රේත ලෝකෙම ඉඳලා ගෞතම බුද්ධ ශාසනය පින්ගත්ත ප්‍රේතියෝ ගැන සඳහන් වෙනවා. එහෙමනම් අපිට පේනවා මොකද ප්‍රේතාත්මය කියන්නේ ඕපපාතිකව පහළ වෙන සියුම් ශරීරයක්. ඒ වේදනා විදිනවා කෑගහනවා විලාප දෙනවා දුක්විදිනවා හැබැයි චුත වෙන්න. ඒ ආත්මෙන් ගැලවිලා යන්න යන්න එකයි වෙනස. ඒ නිසා පිංහතුනී බොහෝ ප්‍රේත දැන් නිජ්ජාම තන්හික කියල ප්‍රේත කොටසක් ගැන තියෙන පින් ගන්න බෑ.
කුප්පිපාසික කියල ප්‍රේත කොට සක්තින පිපාසිෙන් කුසගින්නෙන් වේදනාවෙන් දැවෙනවා පින් ගණ්ඩ බෑ පාන්සු පිසාච කියල ප්‍රේත කොට සක්කින්නවා. ගූත කාදක අසූචි ආග්‍රහණය කරන ප්‍රේත කොට සක්කින අසූචිවලින් යන්තන් කුසගින්න නිවෙන ඉච්චරයි. දැන් ඔය ඌරෝ ඉන්නේ කන්නේ අසූචිනේ දැන් අපිට අසූචි කියපු හම අම්මෝ කියලා හිතෙන්න්න පුළුව ඌරට ඒක සුදහපෝජනයව එක සතාට කර්මාන් රෝපීව අපිට අපිරි අදේ තව කෙනෙකුට කුසගින්න නිවාගන්න ප්‍රියයි එක දේවල් පනුවෝ ඉන්නවා අසූචිවලම හැදෙන පනුව සත්තු කොච්චර ඉන්නවද ඔවුන්ට ඒක රසාහාරය කර්මාන් රෝපීව සමහර ගූතකාදක කියන ප්‍රේතයෝ ඉන්නවා පින් ගන්න බෑ අසූචි විතර යාග්‍රහණය කරනකොට කුසගින්න නිවේ. ඊළඟට කුණු පාස කියල ප්‍රේත කොට සක්කින්නවා මලකුණු ඒවෑ ඕජාව විතරක් ආග්‍රහණය කරනවා ඒව උරාබනවා කෙනෙක මනුස්්‍යය බොනවාගේ නෙමෙයි ආග්‍රහණය සියුම් ශරීරණ පින්ගන්න බෑ තවයින්න අක්නි ජාල මුළු ඇඟම ගිනි ගන්නවා පිච්චෙනවා කෑග ගහ විලාපතිදී ගින්නෙන් පිච්චි පිච්චින්න ප්‍රේත කොට සක්කින්න පින්ගණ්ඩ බෑ ඔය වගේ ප්‍රේත කොටස් ගණනාවක් ධර්මය පෙන්න්නන බුද්ධ දේශනාවල හැබැයි ඔය අතර එක කොටසක් ගැන පෙන්න්නනවා පින්ගණ්ඩ පුළුවන් ප්‍රේතය ඒ අය හැමවෙලා මනේ අපේ ඥාතින් අපිට දැම්පින්දේ අපිට දැම්පින්දේ අපි සිහිපත් කළ අපිට දැම්පින්දේ සිහිකර කර හිත හිතා පින්ගණ්ඩ බලාගෙන ආසාාවෙන් ඉන්න එතකොට අපි හිතමු දැන් අපි එකතු වෙලා මිය පරලෝගේ ඥාතිය පින්ගන්න පුළුවන් තැනක ඉන්න. අපි යාට පින් දෙනවා. අන්න එතකොට ඒ අයි සාධු කාරදිදී සතුටින් ඒ දැන් පින්ගන්නගේ ඇතුළට මෙන්න ඕන කියල එකක් නෑ. ඒ නිස මේ මොකද ගොඩාක් මේ පින් අනුමෝදන් කිරීම මියගිය ඥාතීන් සම්බන්ධ මිත්‍යා මතවාද සමාජි ගොඩාක් පැතිරලා තියෙන. සමහරුකෙනගේ ඇතුළ පින් දෙන්න හොඳනෑ ගෙටේනවලු. එතකොට මේ වගේ අදහස් මැරිච්චායට ගෙදර පින් දෙන්න එපා කියනවා. පින් දෙන්න එහෙනම් පාරට එක්ක ගහක් උඩට නැගල හරි කොහරි යන්න ඕොද. ඔයාගෙන අන්නොන්ද එක්ක සෝන ළඟට කියලා විතරද පින් දෙන්න තියෙන එහෙම එකක් නෑ. ඔහු මේ ගේ අත්සට එනවන්නෙමී. ඔහු කොහේ හිටියත් යොදුම් ගානක් ඇත හිටියත් අපි ඔහුව සිහි කරලා පින් දෙනකොට ඔහුට හිතෙන් අරමුණු වෙනවා. අපේ ඥාතිී මං වෙනුවෙන් පිනක් කරනවා. සාදු සාදු කෙලේ පින අනුමෝදං ආයම ගෙදරට ඇවිල පිගන්න වන්නෙමෙයි. ඒ නිසා එහෙම පින් අනුමෝදං වෙනකොට ඔන්න ඒ පිනේ සැප ලැබෙන ආකාරය හොඳට තේරුම් ගන්න එක මේ වගේ. දැන් අපේ මිය පරලෝගේ ඥාතියා දුගති සහිතව ප්‍රේතලෝකෙ සාපිපාසාාවේ ආහාර වස්්‍ර නැතුව ඉන්නවා කියලා හිතම. දැන් අපි අපේ ඥාතිය සිහිපත් කරලා ලොකු පින්කමක් කරලා දානයක් දීලා පින් දෙනවා. දැ සාමීන් වහන්සේලා වඩම්මල අපිතම ගෙදර සාංගීක දානයක් දුන්න කියලා. ඔන්න හාමුදුරුල්ලෝ 7 නමක් 8 නමක් 10 නමක් 2 නමක් හරි හාමුදුරු වඩම්මන ස්වාමීන් වහන්සේලා වඩම්මන. අපි උන්වහන්සේලා වෙනුවෙන් දානමානාදිය පූජා කරනවා. සිවුරු පිරිකර පූජා කරලා පින් දෙනවා. එතකොට දැන් ඒ දානයේදී අපි ස්වාමීන් වහන්සේලාට පැන් පූජා කරලා පින් දෙනකොට ඒ ප්‍රේතයන්ගේ පිපාසි සංසිදෙනවා කිය. අපිට අතින් අතට යමක් දෙන්න බෑ. කෙනෙකුට පින් ගන්න පුළුව පින වැඩෙන කෙනෙකුට පූජා කරලා ඒ පින් අනුමෝදන් කරනකොට යාට ලැබෙන එක පුතුම ක්‍රමය. අපි දම් දෙනවා දානයේ පූජා කරලා පින් දෙනකොට අපේ මියගේ ඥාතීන්ගේ කුසගින්න සංසිදන ඒ අයට ආහාරපාන පහළ වෙන. කුසගින්න නිවාගන්න ආහාරපාන පහළ වෙන. අපි සිවුරු පිරිකර පූජා කරලා පින් දෙනකොට ඒ අයට වස්ත්‍ර පහළ වෙන. ඒ අගේ ශරීරවලට සලු පිළි වස්ත්‍ර පහළ වෙන. එතකොට ඒ වගේ අපි කරන පිනට අනුව ඒ පිනේ විපාකයන්ගේ බලවත්කමට අනුව පහළවේ. තැන් අපි හිතමු අපි ලොකු පිනක් කර ලොකු දානමය පිනක් කළ මියගිය කෙනාට පින් දෙනවා. එයා බොහෝම සතුටින් ඒ පින සාධකාරදීල සතුටින් අනුමෝදං වෙනකොට ඒ පිනේ තියෙන බලවත්කමත් එක්ක අපි හිතමු එයා එක දිගට මාස 3ක් යනකම් එක්කො මාස 5ක් 6ක් යනකං
එයාට දැන් කුසගිනි වේදනාවත් දැනෙන්න එයා හිතන විදියට යාට ආහාරපාන අර පිනට ලැබිලතිය. මාස 5-6ක කාලයක් යනකං එයාට පිපාසයක් දැනෙන්නේ. එයාට පැම්පොකුණු පහළ වෙලා යාට පිපාසි සංසි දෙනවා. එයාට වස්ත්‍ර පහළ වෙලා දැන් දෙවි කෙනෙක් නොවනට දෙවියෙක් වගේ සැපවිදිනවා. පින බලවත්. එයා ගොඩාක් පින් අනුමෝදන් වෙලායින්න. හැබැයි මතක තියාගන්න පින කියන්නේ විපාකදීලා අවසන් වෙන දෙයක්. අපි කරන පිනේ බලවත්කම ඒ මිය පරලවගේ ඥාතියා සතුටු සිතින් ඒ පින අනුමෝදං වෙච්ච ස්වභාවයේ තියෙන බලවත්කමත් මත ඔහුට ඒ පිනේ විපාක දෙන කාලය සීමා වෙනවා. ඒ පිනේ විපාක ශක්තිය අවසන් වෙනකොට ආයමත් පෙරහිටපු තැනට වැටෙන. ආයිත් කුසගිනි දැනෙනවා. පිපාසි දැනෙනවා. වස්්‍රාතුරු දහන් වෙන ආයමත් අර ප්‍රේතයෙක් වගේ සාපිපාසාාවේ අසරනව දුක්හිතව දුක්විදින ප්‍රේතයෙක් හැටියට සුරූප වෙනස් වෙන. ආඥාතින් කොහේ හරි නෑදෑයෙක් සිහි කළ හුට පින් දුන්නොත් පින් ලැබෙන. පිංගතුන ඒ නිසා මතකතියාගන්න කවදාවත් අනුන්ගේ පිනෙන් යැපෙන්න්න බලාගෙන ජීවත්වෙන්න එපා. අනේ අපේ ඥාතින් අපිට පින් දෙයි. අපි මැරුණට පස්සේ අපේ දරුව හරි අපිට පින් දෙන්න ඇත. ජීවත් වෙලා ඉන්නකොට පින් කරන්නේ නැතුව මැරිලා අනුන්ගේ පින්ගන්න බලාගෙන ජීවත්වෙන්න එපා. එහෙම ඉඳලම කවුද දන්න පින්ගන්න බැරි තැනක ගිය. නිරේක වැටුණුත් අකුසලයක් බලවත් වෙලා තිරිසන් ලෝකෙ වැටුණු අඩුගානෙ ප්‍රේත ලෝකෙම පින්ගන්න බැරි ප්‍රේත කොට්ටාසවල ඉපදුනොත්. ඒ නිසා පින්ගන්න අනුන්ගේ පින්ගන්න බලාගෙන ජීවත්වෙන්නේ නැතුව ජීවත් වෙලා ඉන්න කාලි පුළුවන් තරම් සද්ධාව සිල්වත්කම දහම් දැනුම ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව දියුණු කරන්න. ඒක මේ වගේ පින් ලැබෙන ආකාරයක් මේ වගේ. දැන් අප හිතමු ඔබ පාරය යනකොට ඔබ සමහර වෙලාවට දකිනවා අසරණ හිඟන්ව ඉන්නවනේ. වැරහැලි ඇඳගෙන හරියට ඇඳුමක් නෑ. මුළු ඇඟ පුරාම දැලි පිරිච්ච වැරහැලි ඇඳුම් ඇඳගෙන. එක්කො පාරවල්වල කුණු බාක්‍ය අවුස්සගෙන කනවා. විසි කරල දාලා තියනේ අහුල අහුල කනවා. ඔය පොට්ටනයක් බැඳගෙන පාරවල්වල දුක්විදින මිනිස්සු දෙමවපිය වගේ අසරණයි දැකළ ඇත. අපි හිතම ඔබට එවැනි අසරන මනුස්සේ දැක්කට පස්සේ ඔය පාරය යනකොට සමහරුන්ට දැක්කහම අනුකම්පා ඇතිර ගොඩාක් අයිතින් ඔය පොඩි මුදලක් එක් රුපියලක් දෙකක් දෙන සමහරුපිය 5-10ක් දෙනවා. අපි හිතමු ඔබට ඔබේ ඒ වගේ මතක්කෙන අනේ අපේ අම්ම වගේ කෙනෙ. අනි මේ මනුස්්‍යයා මේ අසරන මනුස්්‍ය අපේ තාත්ත වගේ. එහෙම හිතල අපි හිත මේ මනුස්්‍යය ගැන අනුකම්පාවෙන් අපි යාට ලොකු උදව්වක් කර. අපි හිතම අපි යාට රුපියල් 2000ක් දුන්න සාමාන්‍යතින් එහෙම දෙනයි නැත්තේ නෑ ඉන්න උදව් කරන ඉන්න. අපි හිතම යාට ලොකු මුදලක් දුන්න රුපියල් 2000ක් දුන්න කියලා හිතක්. දැන් ඔබ හිතන්න පාර යන හිඟමනේ යන කන්නාදන්න නැති අසරන මනුස්සේකුට රුපියල් 2000ක් කවුරු හරි දෙනවා තාත්තා ආම්ම කියලා දෙනවා. තාත්ත මේකෙන් හොඳට කාල ඇඳල මේ දවස්සල් මොනොහරි බඩකින්නම් හොඳට කාලබීලා ඉන්න කියලා රුපියල් 2000ක් දුන්න. දැන් ඔබ හිතන්න අර රුපියල් 2000ක් අතට ලැබෙනකොට අර අසරණ මනුස්්‍යයාගේ මූුණ ඔබ නිකං හිතේ මවාගන්න මේ මනුස්්‍යය මොන තරන් සතුටක් විදිනවාද කියල්. හිනා වෙලා සතුටු වෙලා අනේ මහත්තයා පින්ගෙනවා පින් අයිති වෙනවා බුදු බවත් වෙන ඔහොමට මිනිස්සු පින් දෙන්න. පුදුම සතුටකින් අර මුදල දෑතින් අරගෙන තුරුළු කරගෙන අර මුදල ගත්තහම පුදුම සතුටක් විදිනවා. දැන්ගේ මනුස්්‍යයයේ මුදලෙන් ඔබ හිතන්නේ සතුට කුසගින්න නිවාගන්න. අපි හිතමු දවස් කීයක් කාලයිදීද කියල ඔබ හිතන්න. උදේට ගිහිල්ලා හොඳට කෑම එකක් කෑව. දවල්ටත් කෑම එකක් කෑව. හවසට තේ එකක් බීව. එක පාංගෙඩියක් අරගෙන කෑව. පහෝදාටත් කෑව. දවස් 3-4-5ක් කියාගෙන
වේල් 3 ගානේ දවස් 5ක් කෑවා කියලා හිතන අර සල්ලි ඉවරයි. අර රුපියල් 2000 අවසන් වෙනකොට ආයිමත් පරණ තැනට වැටෙනවද නැද්ද? ආයිමත් අර කලින් තැනට වැටෙනවා. දැන් අතේ සතේ නැහැ. ආයිමත් අර වගේම හිඟමන යනවා. ආයිත් කුසගිනි දැනෙනවා. ආයිත් පිපාසි දැනෙනවා. ඔය වගේ තමයි ප්‍රේතයන්ට. හැම වෙලාවෙම පින්ගන්න බලාගෙන ඉන්න ප්‍රේතයොත් ඔය වගේ තමයි. අපි ඒ අය සිහි කරලා පින් දෙනකොට ඒ අය සතුටු වෙලා සාදුකාරදීලා අනේ අපේ දරුවෝ අපේ ඥාතීන් අපි වෙනුවෙන් පින් කරනවා කියලා සතුටින් පින් ගන්නවා. ඒ පිනේ බලවත්කම යම් තාක්ද ඒ තාක් සැප සම්පත් විඳිනවා. කුසගිනි සංසිඳනවා, පිපාසය සංසිඳනවා, ආහාර පාන ලැබෙනවා, වස්ත්‍ර පහළ වෙනවා. හැබැයි පිනේ විපාක අවසන් වෙනකොට ආයමත් ඔවුන්ට අර පෙර වගේම කුසගින්න පිපාසි දැනෙනවා, ආයමත් අසරණකම දැනෙනවා, ආයමත් සාපිපාසාව දැනෙනවා. එහෙමනම් මතක තියාගන්න, මිය පරලොවගේ ඥාතීන්ට පින් දෙන එක අපේ යුතුකම. එක බුදුහාමුදුරු අගේ කරනවා. සිංහලෝවාද සූට්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා දරුවන්ගේ යුතුකමක් තමයි තමන්ගේ දෙමව්පියන් මිය ජීවත් වෙලා ඉන්නකොට හොඳට සලකනවා. මිය පරලොව ගියාට පස්සේ තමන්ගේ දෙමව්පියන්ව සිහිපත් කරමින් පින් දහම් කිරීම, කුසල් දහම් කිරීම, ඒ අය වෙනුවෙන් පින්කං කරන එක දරුවන්ගේ යුතුකමක්. ඒක ඥාති සංග්‍රහයක්. ඒ නිසා අපි අපේ දෙමව්පියෝ වෙනුවෙන් පුළුවන් තරම් අපේ ඥාතීන් වෙනුවෙන්, හිතවතුන් වෙනුවෙන්, සහෝදරයෝ වෙනුවෙන් අපිට උදව්පකාර කරපු අය සිහි කර කර අනේ මේ අය අපිට මේ විදිහට උදව් කරා. අපේ ජීවිතය අපිට මෙහෙම පිහිට වුණ. අපේ ජීවිත කාලේ අපිට මේ වගේ පිහිට වෙලා තියෙනවා. ඒවා හිත හිත සිහි කර කර ඒ අයට පිහිට වේ. ඒ අය මිය පරලොව ගියාට පස්සේ ඒ අයට පින්කම් කරන්න. ඔබේ ඥාතීන් තවමත් ජීවතුන් අතර ඉන්නවනම් තාමත් ඔබ ප්‍රමාද නැහැ. ඔබට තවමත් පුළුවන්කම තියෙනවා ඒ අය පිනට දහමට යොමු කරවන්න. ඒ අය සම්බන්ධ කරගෙන දන් දෙනවා, සිල් ගන්න යොමු කරනවා, සද්ධාව ඇති කරෝනවා. සද්ධහා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා සුජීවත්වයින් ඔබේ ඥාතීන් තුළ ඇති කරන්න. ඒ අය මිය පරලොව ගියානං දින වසයෙන් 7 දවසෙන් 3 මාසෙන් අවුරුද්දෙන් අවුරුදු ගානක් කියත් ඒ දිනේ සිහි කළ පින්කං කරන එකත් හොඳයි. ඊට අමතරව ඔබට පුළුවන් හැම වෙලාවකම නැති බැරි අසරණ කෙනෙක් වෙනුවෙන් පිහිට වුණත් ඔබ කරන හැම පිනක්ම ඔබේ මියගේ ඥාතීන් සිහිපත් කළ අනුමෝදන් කරන්න. තව එකක් තියෙනවා, අර ජානුස්සෝනි අහනෝ ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ අපේ මිය පරලොවගේ ඥාතියාව සිහි කරලා අපි පින් දෙනකොට ඒ කෙනා පින් ගන්න බැරි තැනක ඉපදිලා හිටියොත් අඩු ගානේ අපි හිතමු යා සුගතිය දිව්‍ය ලෝකේ. ඒ පින අහක යනවද කියලා. ওই ප්‍රශ්නේ ඔබටත් තියෙන්න පුළුවන්. ඔබ මිය පරලොවගේ ඥාතීන් කීප දෙනෙක් සිහි කරලා පින් දෙනකොට ඒ අය පින් ගන්න බැරි තැනක හිටියොත් පින නිකන් අපරාධෙනි වගේ හිතෙන්න පුළුවන්. පින අහක යනවද? අපරාධ නිකන් පින අන්න එහෙම හිතෙන්න පුළුවන්. එහෙම අහක යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ජානුස්සෝනි අපේ දීර්ඝ සංසාර ගමනේ පින් අපේක්ෂාවෙන් ඉන්න ඥාති මෙපමණයි කියලා සීමා කරන්න. සමහරට අපේ මේ ජීවිතේ අම්මා සුගතිය වෙන්න පුළුවන්. පෙර ජීවිතේ අම්මා වෙච්ච අය, ඊටත් කලින් ජීවිතේ අපේ අම්මවරු වෙච්ච අය, ඊටත් පෙර සංසාරේ කල්ප ගණන් සසරේ ඥාතීන් වෙච්ච අය පින් ගන්න බලාගෙන ඉන්න පිරිස මෙපමණයි කියලා සීමා කරන්න බෑ කියලා. ඒ නිසා මතක ඊළඟ එක තමයි අපි පින් දෙනකොට අපේ පින අඩු වෙනව නෙමෙයි, පත්ති දාන පත්තානුමෝදනා කියලා ධර්මයේ පෙන්නනවා. පින් දීමත් පිනක්, පින් අනුමෝදන් වීමත් පිනක්. කෙනෙක් කරන පින් දැකලා අනේ සාදු කියලා සතුටෙන් ඔබට අනුමෝදන් වෙන්න පුළුවන් නම් ඔබටත් ඒ පින බලවත් වෙනවා. ඊළඟට ඔබ තව කෙනෙකුට පින් දෙනකොට ඔබේ පින් අඩු වෙනව නෙමෙයි. අපි මියගේ ඥාතීන්ට පින් දෙනකොට අපි කරපු පින් අඩු වෙනව නෙමෙයි. බුදුහාමුදුරන්ගේ උපමාව පෙන්නුවේ එක පහනකින් පහන් දහස් ගානක් දල්වන්න පුළුවන්. එතකොට ආලෝකය අඩු වෙනව නෙමෙයි, එළිය වැඩි වෙනවා. ඒ වගේම අපි පින් දෙනකොට මෛත්‍රියෙන්, කරුණාවෙන් අනේ අපේ ඥාතීන් සුවපත් වේවා කියලා හිතලා පින් දෙනකොට අපේ පින් තව තවත් බලවත් වෙනවා. ඒ නිසා
පුළුවන් තරං ඔබත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ පින් කරන්න කුසල් වඩන්. ඔබේ මිය පරලවගේ ඥාතීන් සිහිපත් කරමින් පුළුවන් හැම වෙලාම ඒ අයට පරලවින් සංග්‍රහයක් හැටියට පින් කරන්න. ති ඔබ හැම දෙනාටමත් අද මේ ධර්මානු ශාසනාව ධර්මදේශනාව ධර්මාවබෝධය පිණිස නිවන්න අවබෝධය පිණිසම ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියලපි ආශිර්වාද කරන. ආකා සට්හා චුබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු ලෝක ශාසනං ආකා සට්හා චුබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු දේශනං ආකා සට්හා චුබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු ත්වං සදා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.